තෙරුවන් සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා එක්ව DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහනේ ප්‍රාචීන අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණෙන් කරගෙන යනු ලබන අධ්‍යාපනික පාඩම් මාලාවේ තවත් එක් අලුත් දවසකින් අපි යොද හමු වෙනවා අද දවසේ ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පන්තියට අදාළ පාඩම් මාලාවේ පාලි විෂයට අදාළව 4 වෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රාකෘත භාෂාව භාෂා ඉතිහාසය සාහිත්‍ය හා නිර්දිෂ්ඨ ග්‍රන්ථ කියන මේ පාඩම් මාලාව අපි අද ඔබ හමු වෙන්නේ 21 වෙනි පාඩමින්. ඉතින් අපි මේ වෙනකොට භාෂාව භාෂාවේ ආරම්භය භාෂාවේ විකාශය ලේඛනය ලේඛනයේ ආරම්භය ලේඛනයේ විකාශය ඒ වගේම භාෂා පවුල් ඉන්දු යුරෝපීය භාෂා පවුල එහි ශාඛා ඊට අමතරව ඒ භාෂාවන්ගේ ඇති විශේෂ ලක්ෂණ මධ්‍යතන යුගයෙන් නූතන යුගයට වෙන සිතලකරණය වීම ආදී මේ යුග බෙදීම් වෛදික භාෂාව සංස්කෘත භාෂාව ආදී මේ සියල්ල සමග අපි අපේ අවසාන පරමාර්ථය වන ප්‍රාකෘත භාෂාව කරා පැමිණිලා ප්‍රාකෘත භාෂාවේ සුවිශේෂීතා පාලි සංස්කෘත විශේෂතා සහ සාම්‍යතාවයන් ඒ වගේම සංස්කෘත සහ ප්‍රාකෘත භාෂාව අතර තියෙන විශේෂතා මේ දෙක අතරින් ප්‍රමුඛ භාෂාව කුමක්ද කියන එක පිළිබඳව අපි කතා කරා නූතන භාෂාවණු අපභ්‍රංශය ගැන අපි විස්තර කතා කරා ඒ භාෂාවන්ගේ තියෙන පද වශයෙන් තියෙන විවිධතා තමයි අපි කතා කරගෙන මේ වෙනකොට ආවේ. ඉතින් අපි මෙතනින් එහාටත් ඔබගේ දැනුම වඩා වර්ධනය කිරීමේ අරමුණෙන් ඔබගේ දැනුම වැඩි දියුණු කරමින් නියම දැනුමකින් හැබී ප්‍රාචීන විද්‍යාර්ථියෙක් නිර්මාණය කිරීමේ පරම අපේක්ෂාවෙන් තමයි අපි මේ කටයුත්ත කරගෙන යනු ලබන්නේ. ඉතින් අද මේ 21 වෙනි පාඩමෙනුත් අපි ප්‍රාකෘත භාෂාව ඉතිහාසය හා ව්‍යාකරණය කියන කරුණු ගැන තමයි කතා කරන්නේ. මේ කරුණු වලින් පසුව තමයි අපි නිර්දිෂ්ඨ ග්‍රන්ථයට යන්නේ. එතකොට අපි බලමු අද මේ පාඩමෙන් ඔබේ දැනුම වර්ධනය කරගන්නට මොන කාරණා අපි මෙතනදී එකතු කරගෙන තියෙනවද කියන කාරණය. දැන් අපි කලින් කතා කරා මේ ඒකනිකට යම් සුළු වෙනස්කම් තිබුණට සමස්තය ප්‍රාකෘත භාෂා නමින් හැඳින්වුවා කියලා. නමුත් ඒ වගේ තමයි භාෂා දේශ විවහාර වශයෙන් හෝ වේවා කාලගුණික විවහාර වශයෙන් හෝ වේවා යම් භාෂා කුලක වශයෙන් හෝ වේවා සුළු කරුණු වලින් වෙනස් වුණත් මේ භාෂා කිහිපයම ප්‍රාකෘත යන සාමාන්‍ය නාමයෙන් හැඳින්වෙන නාමය යෙදිනි. ආර්යයන් වෙන වෙන ප්‍රදේශයන් වෙත යනු වැඩි වෙත්ම මේ දේශීය භාෂාවන්ගේ ගණනද වැඩිවන්ට විය. මහාචාර්ය කවල් මහතා මෙසේ කියයි. වරරුචිහුගේ ව්‍යාකරණයට භූමිකාවතරණය කරමින් පාශ්චාත්‍ය වෛයාකරණයන් ප්‍රාකෘත නාමයට භාෂා බොහෝ ගණනක් ඇතුළත් කළ නමුත් එයින් ඉතා වැඩි හරියක් පසු කාලයේහි එයට ඇතුළත් වූහුය. පුරාතන වෛයාකරණයාමෙන් අපට ප්‍රාචීන භාෂායයි සැලකිය හැකිව තිබෙන භාෂා ගණන ඉතා ටිකය. ඉතාමත් පුරාණ ව්‍යාකරණාචාර්යු වරරුචි ප්‍රාකෘතයයි ගණන් ගෙන තිබෙන්නේ භාෂා 4ක්මය. මෘච්ච කටකයට තමන් කළ ටීකාහි ලලිතා දීක්ෂිතයෝ මෙසේ කියති. මාගද්‍යා වන්තිදා ප්‍රාච්‍යා සෞරසේනර්ධ මාගදී වාලහිකා දාර්ශනාත්‍යාච දක්ෂිනාත්‍යාත සප්ත භාෂා ප්‍රකීර්තිතා. ප්‍රාකෘත භාෂාවන්ගේ සංඛ්‍යාව එකවරතම නොව ක්‍රමයෙන් වැඩි ගිය බව මේ ඉහත කී දෙයින් පැහැදිලිය. එතකොට සුළු කරුණු වලින් එකිනෙකට වෙනස් වුණත් දැන් මේ ආර්යයෝ තමන්ගේ බ්‍රහ්මාවර්තයෙන් එහෙම නැත්නම් ආර්යාවර්තයෙන් පිටත් වෙලා විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය වෙන්නට ඔවුන්ගේ භාෂාවට ඔවුන් භාවිතා කළ භාෂාවට යම් වෙනස්කම් සහිතව ඒ ප්‍රදේශයන්ගේ තිබුණු ප්‍රාදේශීය භාෂාත් සමග මිශ්‍ර වීම මත සුළු කරුණු වලින් මේ එකිනෙකට වෙනස් වීම සිද්ධ වුණා. එතකොට මේ භාෂා කීපයට ප්‍රාකෘත කියන සාමාන්‍ය නාමය තමයි යෙදුනේ. ආර්යයන් වෙන වෙන දේශයන් වෙත යනු වැඩි වෙත්න මේ දේශීය භාෂාවන්ගේ ගණනට වැඩි වන්නට දැන් ඒ කාලේ ආර්යෝ සංක්‍රමණය වෙන්නට
විවිධ ප්‍රදේශයන් වෙත යනු වැඩි වෙත්ම මේ දේශීය භාෂාවන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට උනා. මොකද ඒ අය භාවිතා කරපු භාෂාව සහ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ භාෂාව අතර සම්මිශ්‍රණයක් නැතිවීම නිසා. භාෂාවන් එකකට එකක් මිශ්‍ර වීමෙන් ඒ භාෂාවන්ගේ තිබුණු සුවිශේෂී ලක්ෂණ වැද ගැනීම නිසා ආර්යයන් භාවිතා කළ සංස්කෘත භාෂාවෙත් ඒ මාර්ගයෙන් වෙනස්කම් ඇති වුණා. ඒ වගේම තමයි ඔවුන් යන විට ඒ සංක්‍රමණය වන්නා වූ ඒ ප්‍රදේශවල සිටින ජනතාවක ස්වදේශ භාෂාත් දේශීය භාෂාත් මේ සංස්කෘත භාෂාව ආශ්‍රයෙන් පෝෂණය වන්නට වුණා. එහි ඒ වෛදික භාෂාවේ තිබුණු යම් යම් සුවිශේෂිතා ඒ භාෂා තුළටත් වැදගන්නට ඇති. අන්න ඒක නිසා මේ භාෂාවන්ගේ ගණන එන්න වැඩි වෙන්නට වුණා. මහාචාර්ය කවල් මහතා වරරුචි ආචාර්යතුමාගේ ප්‍රාකෘත ව්‍යාකරණයට භූමිකාවක් එක් කරනවා. මෙන්න මෙහෙම කියනවා. පශ්චාත්ත වෛයාකරණය මේ පසුකාලීන ව්‍යාකරණ ඇදුරන් ප්‍රාකෘත භාෂා නාමයට පසුකාලීන ව්‍යාකරණකරුවන් මේ ප්‍රාකෘත කියන භාෂා නාමයට භාෂා බොහෝ ගණනක් ඇතුළත් කරලා තියෙනවා. මුල් කාලීනව වරරුචිගේ ව්‍යාකරණයට කලින් තිබුණු භාෂා අතරේ වරරුචි බොහොම සුළු භාෂා 4ක් විතරයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේ පසුකාලීන ව්‍යාකරණ ඇදුරු ආචාර්යවරු මේ ප්‍රාකෘත නාමයට බොහෝ භාෂා ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. නමුත් ඒකෙන් වැඩි හරියක් පසු කාලයට ඇතුළත් වූ දැන් මේ ප්‍රාකෘත නාමයට ඇතුළත් කරපු භාෂාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පසු කාලීනව තමයි ඇතුළත් කරලා තියෙන්නේ. පැරණි ව්‍යාකරණාචාර්යවරු දැන් මේ පැරණි ව්‍යාකරණාචාර්යයන් මේ ප්‍රාචීන භාෂා මේ පුරාතන භාෂාය කියලා සැලකිය තිබෙන භාෂා ගණන ඉතා බොහොම මේ සුළු ප්‍රමාණයක්. පුරාතන ආචාර්යවරුන්ට අනුව මේ පුරාතන යුගයේ තිබුණු භාෂාය කියලා සලකන්න පුළුවන් භාෂා ප්‍රමාණය මේ බොහොම සුළු ප්‍රමාණයක්. දැන් ඊටමත් පැරණි ව්‍යාකරණාචාර්යවරයා වුණු වරරුචි ආචාර්යතුමාගේ ඔහු ප්‍රාකෘතයයි ගණන්ගෙන තියෙන්නේ භාෂා 4යි. මොනවද ඒ භාෂා 4? right මාගධී භාෂාව, ප්‍රාච්‍ය ප්‍රාචීන භාෂාව, සෞරසේනි, අර්ධමාගධී තමයි ඔහු දැකපු. ඒ වගේම මේ වාලහිකා, දාක්ෂිණාත්‍ය, සප්ත භාෂාච ප්‍රකීර්තිතා කියලා දැන් මේ ලලිතා දීක්ෂිතයෝ මෘච්ඡ කටිකයට කරනවා ටීකාවක්. ලලිතා දීක්ෂිතයෝ මෘච්ඡ කටිකේ මැටි කරත්තය ශුද්ධකගේ මේ මෘච්ඡ කටිකයට කරනවා ලලිතා දීක්ෂිතයෝ ටීකාවක් කරලා කියනවා මාගධ්‍යා වන්තිජා ප්‍රාච්‍යා සෞරසේන අර්ධමාගධී. මාගධී, අවන්තිජා, ප්‍රාච්‍යා, සෞරසේනි, අර්ධමාගධී. වාලහිකා, දාක්ෂිණාත්‍ය. වාලහිකා දාක්ෂිණාත්‍යාච සප්ත භාෂා ප්‍රකීර්තිතා. දැන් ලලිතා දීක්ෂිතයෝ මෘච්ඡ කටිකයට ටීකාවක් කරනවා. මෘච්ඡ කටිකයේ ප්‍රාකෘත තියෙනවනේ. එතකොට ටීකාවක් කරනකොට ඒ වෙනකොට ඔහුගේ සමය වෙනකොට ඔහු දක්වනවා ප්‍රාකෘත භාෂා 7ක්. මොනවද මේ ප්‍රාකෘත භාෂා 7? මාගධී, අවන්තිජා නැත්නම් අවන්ත්‍යා, ප්‍රාච්‍යා, සෞරසේනි, අර්ධමාගධී, වාලහිකා, දාක්ෂිණාත්‍ය. මේ භාෂා 7ක් පිළිබඳව සඳහන් කරනවා ලලිතා දීක්ෂිතයෝ. මාගධී, අවන්තිදා, ප්‍රාච්‍යා, සෞරසේනි, අර්ධමාගධී, වාලහිකා, දාක්ෂිණාත්‍යා කියන මෙන්න මේ ප්‍රාකෘත භාෂා 7ක් පිළිබඳව සඳහන් කරනවා ලලිතා දීක්ෂිතයෝ. එතකොට වරරුචිගේ කාලයේ තිබුණේ භාෂා 4යි. එතකොට මෘච්ඡ කටිකයේ ලියන මෘච්ඡ කටිකයට ටීකා කරන ලලිතා දීක්ෂිතයන්ගේ කාලය වෙනකොට
භාෂා 7යි. ඒකෙන් පෙනෙන කාරණය තමයි මේ ප්‍රාකෘත භාෂාවන්ගේ සංඛ්‍යාව එකවරටම නොමෙයි ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ බව තමයි මෙතනින් අපිට සඳහන් කළ යුතු කාරණය වෙන්නේ. එතකොට මේ ආර්යයන්ගේ ඒ දේශයන්ට නැවතත් ආර්යාවර්තය එහෙම නැත්නම් බ්‍රහ්මාවර්තය තුලින් ඔවුන් නැවත නැවතත් සංක්‍රමණය වෙන්නට ඔවුන් භාවිතා කළ ඔවුන්ගේ භාෂාව ඒ ප්‍රදේශයන්හි තිබුණු ස්වදේශීය භාෂාවන් සමග සම්මිශ්‍රණය වන්නට වුණා. ඒ සම්මිශ්‍රණය වුණත් එතකොට ඒ භාෂාවන් අතරේ සුළු සුළු වෙනස්කම් ඇති වුණා. ඒ වෙනස්කම් ඇති වුණත් ඒ භාෂා කීපය හඳුන්වන්නේ ප්‍රාකෘත කියන නාමයෙන්. එතකොට මේ ආර්යයන් වෙන වෙන දේශයන් වෙතට වැඩි වෙනු යන්නට මේ දේශීය භාෂා ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ඔවුන් අතර ඉන්න විවිධ භාෂා කතා කළ අය, ඔවුන්ට හමු වෙන පුජ්‍යලය විවිධ භාෂා කතා කළ අය. එතකොට විවිධ ඒ භාෂාවන්ට ඒ භාෂාවන්හි තිබුණු ලක්ෂණ ඇතුළු වීම සමග මේ දේශීය භාෂාවන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට වුණා. එතකොට මහාචාර්ය කවල් මහතා ඒක නිසා තමයි සඳහන් කරන්නේ මේ වරරුචිගේ ව්‍යාකරණයට භූමිකාවක් සපයමින් කියනවා මේ පසුකාලීන ව්‍යාකරණ ඇතුළත තමයි මේ ප්‍රාකෘත නාමයට භාෂා බොහෝ ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙන්නේ. ඒ ඇතුළත් කරත් එයින් වැඩි හරියක් පසුකාලීනව ඇතුළත් වුණු ඒවා. පැරණි ව්‍යාකරණ ඇදුරුතුමා මේ නූත් පුරාතන භාෂා කියලා හඳුන්වන්න පුළුවන් තිබුණු භාෂා බොහොම සුළු ප්‍රමාණයක්. පුරාතන භාෂා 4ක් පමණයි දැන් මේ වරරුචි ඇදුරුතුමා හදාන් කරලා තියෙන්නේ. එතකොට මෘච්ඡ කටිකයට ටීකාවක් කරන ලද මේ ලලිතා දීක්ෂිතය සඳහන් කරනවා භාෂා 7ක් පිළිබඳව. මොනවද මේ භාෂා 7? මාගධ්‍යාවන්තිදා ප්‍රාච්‍යා සෞරසේන අර්ධමාගදී වාලහිකා දාක්ෂිනාත්‍යාච සප්ත භාෂාක් ප්‍රකීර්තිතා. ඒ කියන්නේ මාගදී අවන්ති ප්‍රාච්‍යා සෞරසේනී අර්ධමාගදී වාලහිකා සහ මේ දාක්ෂිනාත්‍යා කියන භාෂා 7 පිළිබඳව තමයි සඳහන් කරන්නේ. එතකොට මේකෙන් කියව යුතු කාරණේ තමයි දැන් මේ හුඟක් අය මේ සංස්කෘතේම ප්‍රාකෘතේ ප්‍රභවය වුණා කියන කාරණය නෙවෙයි මේ වෛදික භාෂාව ඇති වූ සංස්කෘත භාෂාව ඇතිවීමට හේතු වූ මූල භාෂාවකින්ම ඒ මූල භාෂාවකම තවත් ප්‍රතිඵලයක් හැටියට මේ ප්‍රාකෘත භාෂාව අපිට හඳුන්වන්නට පුළුවන් කියන කාරණේ අපි කලින් පාඩමේදී සාකච්ඡා කළා. හොඳයි අපි බලමු. කෙසේ වෙතත් මේ ප්‍රාකෘත විශේෂයෙන් ස්වකීය මාතෘ භාෂාව වූ සංස්කෘතයෙන් වෙනස් වීම වෙන කිසිත් කරුණක් නොව දේශය හා කාලය බලපැවැත්වීමේ හේතුවෙනි. කලින් කල ආර්ය භාෂාවන් හා විදේශ භාෂාවන් හා ගැටීමේ ප්‍රතිඵලය වශයෙන් මේ දේශීය ප්‍රාකෘතයන් කෙරෙහි විදේශීය භාෂා ප්‍රයෝගයෝද ඇතුළත් වූහ. තත්භව තත්සම දේශීය යන ත්‍රිභේදය ප්‍රාකෘත ශබ්දයන් සම්බන්ධයෙන් ඇති වූයේ මේ නිසාවෙනි. හැම ප්‍රාකෘත භාෂාවන් කෙරෙහිම මහා රාෂ්ට්‍රීය ප්‍රධාන වූ බව නිසැකය. පැරණියෝ ඒ බවම කීහ. සේතුබන්ධ කාව්‍ය වැනි මාහඟි කෘති රචනා කළේත් මේ භාෂාවෙනි. අන්‍ය ප්‍රාකෘතයෝ මහා රාෂ්ට්‍රියෙන් වෙනස් වන්නේ සුළු සුළු විශේෂතාවලිනි. මහා රාෂ්ට්‍රී භාෂාව හැරුණාම වැදගත්යයි අපට සැලකිය හැකි ප්‍රාකෘතය නම් ශෞරසේනිය, මාගධිය, පෛසාචිය හා අපභ්‍රංශයයි. මාගධියේ තව උපභාෂාවක් වන අර්ධමාගධිය. සාමාන්‍යයෙන් මේ භාෂාවන්ට නාගරා, උපනාගරා, ද්‍රවිඩා හෙවත් සින්ධි, කකා, මාලවී, පංචාලි, කාලින්දි, ගුජරි, ද්‍රාවිඩී, වෛතෝලි, කාංචි, අබ්බිරි, සවාරි යනාදිය ප්‍රාකෘතයට විවහාර කළ තවත් නම්ය. එතකොට මේ ප්‍රාකෘත භාෂා විශේෂයන් ස්වකීය මාතෘ භාෂාව ලෙස සැලකෙන සංස්කෘත භාෂාවෙන් වෙනස් වීම වෙන කිසිත් කරුණකින් නොව දේශය හා කාලය බලපැවැත්වීමේ හේතුවයි. දැන් මේ ප්‍රාකෘත භාෂා කොහොම බැලුවා සංස්කෘත භාෂාවට වඩා වෙනස්නේ. එතකොට සංස්කෘත භාෂාවෙන් වෙනස් වීමට හේතුව තමයි
ඒ ප්‍රාකෘත භාෂාවන් ඇති වුණු දේශ ප්‍රදේශ හා කාලය බලපැවැත්වීමේ හේතුව මේ කාලය සහ දේශය බලපැවැත්වීමේ කල්ගත වෙන්න භාෂාවන්හි වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇතිවීමට ඒ ඔවුන් වාසය කරන දේශයේ ප්‍රදේශය තුළ තියෙන දේශගුණික විපර්යාස කාලගුණික හේතු සහ කාලය ගතවීම කාලයත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙනවද? භාෂාවක් වෙනස් වෙන දැන් ප්‍රාකෘත භාෂා කියන්නේ ව්‍යාකරණයට යටත්ව තිබුණු භාෂාවක් නෙමෙයි ස්වාධීන භාෂා ප්‍රාකෘත භාෂා කියන්නේ. එතකොට නිතර වෙනත් භාෂා සමග ගැටෙනවා. ඒ ගැටීම මත ඒ භාෂාවන් කල්ගත වෙන්නට තිබුණු මූලික ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තමයි කාලය ගත වෙන්නට ඒ භාෂාවන්ගේ තියෙන්නේ. ඉතින් ඒ කාරණේ තමයි මෙතන මේ සිද්ධ වෙලා තින්නේ. මේ දේශගුණික සහ කාලය වශයෙන් ඇතිවන මේ වෙනස්කම් මත ප්‍රාකෘත භාෂා ස්වකීය මාතෘ භාෂාව ලෙස සැලකෙන සංස්කෘත භාෂාවෙන් බොහෝ සෙයින් වෙනස් ලක්ෂණ පෙන්눔 කරනවා. කලින් කල ආර්ය භාෂාවන් හා විදේශීය භාෂාවන් ගැටීමෙහි ප්‍රතිඵලය වශයෙන් මේ දේශීය ප්‍රාකෘතයන් කෙරෙහි විදේශීය භාෂා ප්‍රයෝගයෝ ඇතුළත් වූහ. දැන් කාලෙන් කාලට දැන් මේ ආර්යෝ එන්නේ විදේශයන් ඉඳලා ආර්යයන් කියන්නේ සංක්‍රමණිකයෝ. බටහිර ඉන්දියා ප්‍රදේශවල ඉඳලා එතකොට ආසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉඳලා එතකොට මැද පෙරදිග ප්‍රදේශවලට ආසන්න ප්‍රදේශවල ඉඳලා මධ්‍ය යුරෝපයේ ඉඳලා තමයි මේ ආර්යයන් එන්නේ. එතකොට ආර්යයන් කියන්නේ විදේශිකයෝ සංක්‍රමණිකයෝනේ. එතකොට ඒ කලින් කාලට එන ආර්යෝ පාවිච්චි කරන්නේ ඒ කාලය තුල වෙනස් වීගෙන එන භාෂා. ඔවුන් මුල් කාලීනව පළමුවෙන්ම හින්දු කුෂ් කඳු වැටිය හරහා මේ පංජාබ් ප්‍රදේශයට ඇවිල්ලා මේ ආර්යාවර්තයේ ප්‍රදේශයේ පදිංචි වුණු පළමු ආර්යෝ භාවිතා කරපු භාෂාව නෙවෙයි දෙවෙනි පැමිණි පිණිස. ඒ අයගේ වෙනස්කම් තියෙනවා. තුන්වෙනිව පැමිණෙන පිණිස තව වෙනස්කම් තියෙනවා. විශාල කාලයක් ගත වීම තුළනේ මේ අය පළමු පිරිස ඇවිල්ලා තව අවුරුදු 25 30 ගත වෙන කාල පරාසය ඉතා විශාලයිනේ. ඒ කාලය හා දේශය ඔවුන් එන ප්‍රදේශවල මුහුණ පාන විපර්යාස සමග ඔවුන්ගේ භාෂාව වෙනස් වෙනවා. අනේ ඒක නිසා මේ කලින් කලට මේ ආර්ය භාෂාවන් වරින් වර එනවා. එතකොට විදේශීය භාෂාවන් ගැටෙනවා. විදේශීය භාෂාවන් නිතර ඒකට ප්‍රාකෘතයන්ට හමු වෙනවා. මෙන්න මේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ දේශීය ප්‍රාකෘත භාෂා කෙරෙහි විදේශීය භාෂා ප්‍රයෝගයෝද ඇතුළත් වූ මේ දේශීය ප්‍රාකෘත භාෂා කෙරෙහි මේ විදේශීය භාෂා ප්‍රයෝගයන් මොකද වෙන්නේ? ඒවත් ඇතුළත් වුණා. එතකොට තත්බව, තත්සම, දේශීය යන ත්‍රිභේදය ප්‍රාකෘත ශබ්දයන් සම්බන්ධයෙන් නැති වුණේ මේ න්‍යායනි. එතකොට තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අරගෙන මේ භාෂාවට ගැලපෙන ආකාරයට හදාගන්න එක. තත්සම එතකොට විදේශීය භාෂාවන්හි තියෙන ස්වරූපේම මේ භාෂාවෙත් පාවිච්චි කරනවා. දේශීය කියලා කියන්නේ ඒ දේශීය භාෂාවේ ඒ භාෂාව තුළ නිර්මාණය වුණු වචන. කියන මෙන්න මේ ભેද තුන ප්‍රාකෘත ශබ්දයන් සම්බන්ධයෙන් ඇති උනේ මෙන්න මේ කාරණය නිසා. එතකොට මෙතන මේ දේශීය කියන එකට අපිට නිෂ්පන්න රූප කියලා ගන්නත් පුළුවන්. තත්භව, තත්සම, නිෂ්පන්න හේවත් දේශීය කියන මේ ભેද තුන ප්‍රාකෘත ශබ්දයන් සම්බන්ධයෙන් නැතිවීමට හේතුව තමයි මෙන්න මේ වරින් වර සංක්‍රමණය වුණු ආර්යයන්ගේ භාෂාවන් සහ වෙනත් විදේශීය භාෂාවන් හා ගැටීමේ ප්‍රතිඵලයක් තමයි වෙන සිද්ධ වුණේ. හැම ප්‍රාකෘත භාෂාවක් කෙරෙහිම මහාරාෂ්ට්‍රීය ප්‍රධාන වූ බව නිසකේ. දැන් හැම ප්‍රාකෘත භාෂාවක් කෙරෙහිම මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ප්‍රධානයි. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය තමයි පළමුවෙන්ම කාව්‍ය භාෂාව හැටියට යොදාගත්තේ. එතකොට ප්‍රාකෘත භාෂාවන් සියල්ලන් අතරේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ප්‍රධානත්වයට පත් වුණා. ඒක පැරණි ආචාර්යවරුම ඒ බව කියලා තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ විෂය නිර්දේශය තුළ ඔබට නිර්දිෂ්ට ග්‍රන්ථයක් වශයෙන් තියෙන සේතුබන්ධ මහා කාව්‍ය. මේ සේතුබන්ධ මහා කාව්‍ය වැනි මාහංගි කෘති රචනා කරලා තියෙන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන්. සේතුබන්ධ කාව්‍ය බොහෝ අය මේ වෙනකොට පාඩම් කරලා ඒකේ අර්ථ පාඩම් කරලා ඒ අන්තර්ගතය ඒ භාෂා ලක්ෂණ පිළිබඳව බොහෝ අය මේ වෙනකොට ඉගෙනගෙන ඉවර ඇති. එතකොට මේ සේතුබන්ධ මහා කාව්‍ය රචනා කරලා තියෙන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන්. ඒ කියන්නේ මේ සේතුබන්ධ මහා කාව්‍ය ඔබට නිර්දිෂ්ට කරලා තියෙන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාවේ තියෙන
භාෂා ප්‍රයෝග, කාව්‍ය භාෂාව, වචන, ව්‍යාකරණ ආදී ඉගෙන ගනිමින් කාව්‍ය රස විඳිමින් එය විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීම සඳහා. එතකොට අන්‍ය ප්‍රාකෘත මහාරාෂ්ට්‍රයෙන් වෙනස් වෙන්නේ සුළු සුළු විශේෂතා වලින්. අනෙකුත් තියෙන ප්‍රාකෘත භාෂාත් මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන් වෙනස් වෙන්නේ සුළු සුළු විශේෂතා වලින්. එතකොට මේ මහාරාෂ්ට්‍රී භාෂාව හැරුණහම මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය හැරුණහම වැදගත් කියලා සැලකිය හැකි අනිත් ප්‍රාකෘත භාෂා තමයි සූරසේන ජනපදයේ ආශ්‍රිතව ඇති වුණු සෞරසේනිය, මගධය ආශ්‍රිතව ඇති වුණු මාගධිය, වින්ධ්‍යා වනය ආශ්‍රිත ප්‍රදේශයක ඇති වුණා කියලා සැලකෙන පයිසාචිය, ඒ වගේම නූතනයේ ඇති වුණා කියලා සැලකෙන අපභ්‍රංශයත්, මාගධියේ තවත් උපභාෂාවක් ලෙස සැලකෙන අර්ධමාගධියත් කියන මෙන්න මේ වැදගත් කියලා සැලකෙන ප්‍රාකෘත භාෂා. දැන් මේ මහාරාෂ්ට්‍රය හැරුණාම සෞරසේනී ප්‍රාකෘතය මේ දිගම්බර ජෛනයොත් එක්ක ඇති වුණා කියලා සැලකෙන්නේ සෞරසේනී. එතකොට මාගධී භාෂාව සුද්ධ මාගධී වශයෙන් දැන් පාලිය කියලා හඳුන්වන්නේ මාගධී භාෂාව ප්‍රධාන වශයෙන් බුදුදහම ආශ්‍රිතව පැතිරුණා කියලා අපි දන්නවා. පයිසාචි භාෂාව වින්ධ්‍යා වනය ආශ්‍රිතව තිබුණු භාෂාවක් කියලා සැලකෙනවා. මොකද වින්ධ්‍යා වනයේ තුලදී රචනා කරන්නට යෙදුණු ගුණාಢ්‍යගේ බෘහත් කතාව මේ පයිසාචි භාෂාවෙන් රචනා වුණා කියලා සැලකෙන නිසා. ඒත් එකම අපභ්‍රංශය නූතන යුගයට එන්නේ පුරාණ භාෂා වන්ගේ පැරණිකම මත පසුකාලීනව මධ්‍යතන යුගයේ අගභාගය වෙනකොට ඒ හිට ව්‍යාකරණ ඇදුරුතුමන් ඒ තිබුණු අපභ්‍රංශ කියන භාෂාව නිර්මාණය කරගන්නවා, ව්‍යාකරණය සම්පාදනය කරලා කතා විවහාරයට යොදාගත හැකි මට්ටමට නිර්මාණය කරපු භාෂාව තමයි අපභ්‍රංශය. එකෙන් ලියවුණු සාහිත්‍ය කෘති නම් ඇත්තේම නැති තරම්. ඒ වගේම තමයි මාගධී භාෂාවේ තව උපභාෂාවක් විදියට සැලකෙන ජෛන මහාවීරතුමන්ගේ දේශනා මාධ්‍ය වුණු අර්ධමාගධිය. සාමාන්‍යයෙන් මේ කියන ප්‍රාකෘත භාෂාවන්ට යොදා ගන්නවා නම් විවිධ නම් යොදා ගන්නවා හඳුන්වන්නට. නාගරා කියලා හඳුන්වනවා. උපනාගරා කියලා හඳුන්වනවා. ද්‍රවිඩ නැත්තම් සින්ධි භාෂා කියලා හඳුන්වනවා. එතකොට කකා කියලා හඳුන්වනවා. මාලවී භාෂා කියලා හඳුන්වනවා. පංචාලි භාෂා කියලා හඳුන්වනවා. කාලින්දි කියලා හඳුන්වනවා. ගුජිරි, ද්‍රාවඩි, වෛතාලි, කාංචි, අබ්බිරි, සවාරි කියන නම් ප්‍රාකෘතයට විවහාර කළ තවත් නම් වගේම මේ නම් වලින් හැඳින්වුණු ස්වදේශීය ප්‍රාකෘතයන් විවිධ ප්‍රදේශවල භාවිතා කරපු ප්‍රාකෘතයනොත් මේ නම් වලින් හඳුන්වලා තියෙනවා. දැන් නාගරා, උපනාගරා, ද්‍රාවිඩා, මේ සින්ධි කියන්නේ සින්දු ප්‍රදේශය. එතකොට කකා මාලවී දේශය, පංචාල දේශය, කාලිංග දේශය, ගුජරාටය, ද්‍රාවිඩි, වෛතාලි, කාංචිපුර, අබ්බිරි, සවාරි යනාදී මේවා මේ ඒ ප්‍රදේශවල තිබුණු මේ ප්‍රාකෘත භාෂාවේම තවත් ශාඛා වෙන්නට පුළුවන්. ඒ හැරෙන්නට මේ නම් භාවිතා කරලා තිනවා ප්‍රාකෘත භාෂා හඳුන්වන්නට. එතකොට මේ වෙනස් වෙලා තියෙන මේ භාෂා, මේ තියෙන මේ ප්‍රාකෘත භාෂා මාතෘ භාෂාව හැටියට සැලකෙන මේ සංස්කෘතයෙන් වෙනස්. ඒ වෙනස් වෙන හේතුව තමයි දේශගුණික සහ කාලය සම්බන්ධයෙන් ඇති වුණු විපර්යාස. එතකොට විවිධ නිතර විදේශීය භාෂාවන් හා ගැටීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දේශීය ප්‍රාකෘත කෙරෙහි විදේශීය භාෂා ප්‍රයෝග ඇතුළත් වෙනවා. ඒක තත් බහ වෙනවා, තත් සම වශයෙන් සහ දේශීය හෝ නිෂ්පන්න වශයෙන් මෙන්න මේ ලක්ෂණ තුන ප්‍රාකෘත ශබ්දයන් කෙරෙහි විද්‍යමාන වෙනවා. අපිට ඒක දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධානතම ප්‍රාකෘත භාෂාව හැටියට සැලකෙන්නේ කාව්‍ය භාෂාවක් ලෙස සැලකෙන මහාරාෂ්ට්‍රීය. ඒ වගේම තමයි සේතුබන්ධ මහා කාව්‍ය වැනි කාව්‍යයන් රචනා වෙන්නෙත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන්. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය හැරුණකොට තියෙන අනිකුත් ප්‍රාකෘතවල තියෙන්නේ මහාරාෂ්ට්‍රීයට වඩා සුළු වෙනස්කම් තියෙන්නේ. ඒතකොට මහාරාෂ්ට්‍රීය හැරුණාම සෞරසේනී භාෂාව, මාගධී භාෂාව, පයිසාචිය, අපභ්‍රංශය, මාගධීය උපමාගධීයක් වෙන අර්ධමාගධීය වගේ
ප්‍රාකෘත භාෂා ඊට මහාරාෂ්ට්‍රීය හැරුණකොට තියෙන වැදගත්ය සැලකෙන ප්‍රාකෘත භාෂා. ඒ වගේම තමයි ප්‍රාකෘත භාෂාවන්ට විවහාර කරපු වෙනත් නම් බොහෝ තියෙනවා. නාගරා, උපනාගරා, ද්‍රවිඩා, එවත් සින්දි, කකා, මාලවී, පංචාලි, කාලින්දි, ගුජරි, ද්‍රාවිඩී, වෛතෝලි, කාංචි, අබ්බිරි, සවාරි යනාදී මෙන්න මේ ප්‍රාකෘතයන්ට විවහාර කරපු තවත් නම්. හොඳයි. අපි බලමු. ප්‍රාකෘත මහා වෛයාකරණයා වූ හේමචන්ද්‍ර තෙම අපභ්‍රංශයත් සාමාන්‍යයෙන් එකක් ලෙසම සැලකීය. එහෙත් කල්පතිලකාහි කර්තෘවරයා ඇතුළු අන්‍ය වෛයාකරණාචාර්යෝ ඒ අපභ්‍රංශ භාෂාවන්ට වෙන්වෙන්ව සූත්‍රාදී රචනා කළෝය. ශුද්ධ සංස්කෘතයෙහි ජම්ම ස්ථානයේ වූ බ්‍රහ්මවර්තයෙහිවත් ඉතා දිගු කලක් විවහාර භාෂාව වශයෙන් පැවැත්තේද යන වග විචාරණීයය, අවිනිශ්චිතය. එහෙත් උසස් වංශිකයන් හා උගත් පක්ෂය බොහෝ කලක් අතහබා කිරීමේ හා අදහස් වුවමාරු කර ගැනීමෙහි යෙදූ බව නාටක කෘතීන් විසින් සංස්කෘතය උච්ච කුලීනයන්ගේ භාෂාව වශයෙන් සඳහන් කිරීමෙන් අනුමත කළ හැකිය. ස්වකීය අභ්‍යාසයේ තද නියමයන්ගෙන් බැඳ තැබීම අප පැරණියන්ගේ සිරිතය, පුරුද්දය. ඒ නිසාම සංස්කෘතය ඒ වකවානුවේ විවහාර භාෂාවක් නොවුවත් නාටකයන්හි එය කුලවතුන්ගේ භාෂාව ලෙස නිරූපණය කරන ලදී. දැන් ප්‍රාකෘත භාෂාවට අදාළ මහා ව්‍යාකරණාචාර්යතුමා තමයි හේමචන්ද්‍ර කියලා කියන්නේ. මේ හේමචන්ද්‍ර ව්‍යාකරණාචාර්යතුමා අපභ්‍රංශය සාමාන්‍යයෙන් එකම ප්‍රාකෘත භාෂාවක් හැටියට තමයි සැලකෙන්නේ. අපභ්‍රංශයත් තවත් ප්‍රාකෘත භාෂා කුලකයේ තවත් එකක් හැටියට තමයි සැලකුවේ හේමචන්ද්‍රාචාර්යතුමා ක්‍රිස්තුපූර්ව 12 වෙනි සියවසේ වාසය කරන්නේ. එතකොට එහෙත් කල්පතිලකාහි කතුවරයා ඇතුළු කල්පතිලක කෘතියෙහි කතුවරයා ඇතුළු අනෙකුත් ව්‍යාකරණාචාර්යවරු ඒ අපභ්‍රංශ භාෂාවන්ට, දැන් මේ අපභ්‍රංශ භාෂාවේ විවිධ ප්‍රභේද තියෙනවනේ. ඒ අපභ්‍රංශ භාෂාවන්ට වෙන්වෙන්ව සූත්‍රාදී රචනා කළා. ඒ අපභ්‍රංශ භාෂාවන්ට වෙන වෙනම මේ සූත්‍රාදී රචනා කරනවා මේ කල්පතිලකාදී කතුවරයා ඇතුළු අනිකුත් ව්‍යාකරණාචාර්යවරු. හේමචන්ද්‍රයන් සලකන්නේ මේ අපභ්‍රංශයත් අර ප්‍රාකෘත භාෂා කුලකේම තවත් එකක් හැටියට. හැබැයි මේ අය ඒ ව්‍යාකරණානුකූලව වෙන වෙනම සූත්‍ර රචනා කරලා අපභ්‍රංශ භාෂාව වෙන් කරලා ගන්නවා. සුද්ධ සංස්කෘතය, මේ පිරිසිදු සංස්කෘතය කියන්නේ වෛදික භාෂාව. එහි ජන්ම ස්ථානය වූ බ්‍රහ්මවර්තය, එහෙම නැත්නම් ආර්යාවර්තය. ආර්යාවර්තයේවත් ඉතා දිගු කලක් විවහාර භාෂාව වශයෙන් පැවැත්තේද යන වගේ විචාරණීය. එතකොට මේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේ විචාරයට බඳුන් විය යුතුයි. දැන් මේ සංක්‍රමණයන් සහ ස්වදේශීය භාෂාවන් සමග මිශ්‍ර වීම කියන කාරණය මත පිරිසිදු සංස්කෘතය ලෙස සැලකෙන මේ වෛදික භාෂාව පවා එහි උපන් ස්ථානීය වූ බ්‍රහ්මවර්තයේ හෙවත් ආර්යාවර්තයේම දිගු කලක් තිබුණාද කියන එක විවහාර භාෂාවක් වශයෙන් නොවුන් එක භාවිතා කළාද කියන එක ගැටලුවක් තියෙනවා. මොකද ස්වදේශීය භාෂාවන් විවහාරයට හුරු වීම මත සහ වෛදික භාෂාවත් මේ ස්වදේශ භාෂාවන් සමග මිශ්‍රණය වීම නිසා. එතකොට ඒ ගැටලුව නිසාම තමයි පසු කාලේ නොවුන් සුද්ධ සංස්කෘතය කියලා මේ වෛදික භාෂාව ආගමික භාෂාව වශයෙන් පොතපතට පමණක් සීමා කරලා විවහාරයට ලෞකික සංස්කෘතයක් නිර්මාණය කරගත්තේ. එතකොට ඒ වගේම තමයි මේ බ්‍රහ්මාවර්තයේ නැත්නම් ආර්යාවර්තය කියන සංස්කෘත භාෂාව උපන් ස්ථානයේවත් ඉතා දිගු කාලයක් මේක විවහාර කළාද කියන එක ගැන අවිනිශ්චිතයි තාම. නමුත් උසස් වංශිකයන් දැන් චතුර්වර්ණය පහළ වුණාට පස්සේ බ්‍රාහ්මණය සහ උගත් පක්ෂය, උගත්යයි සම්මත පිරිස් එය බොහෝ කලක් කතාබහ කිරීමේ හා අදහස් සුවමාරු කර ගැනීමේ යෙදූ බව නාටක කෘතීන් විසින් මේ නාට්‍ය ග්‍රන්ථවල තියෙන සංස්කෘතිය උච්ච කුලීනයන්ගේ භාෂාව වශයෙන් සඳහන් කිරීමෙන් අනුමත කළ හැකිය. ඒ දැන් ඒ නාට්‍ය ග්‍රන්ථයන්හි ඉන්න ප්‍රධාන නාචරිත, කතා නායකයා, කතා නායිකාව සහ උසස් යයි සම්මත ඔය ඍෂිවරු, බ්‍රහ්මමුණු වගේ අය තමයි මේ සංස්කෘතිය අදහස් සුවමාරු කර ගැනීමේ යෙදුණ බව මේ සාමාන්‍ය අපිට සලකන්න පුළුවන් මේ නාට්‍ය කෘතිවල
ඒක කතා භාෂාවක් හැටියට යොදාගෙන තිබීම නිසා. ඒ හැරෙන්නට අපිට හමු වෙන්නෙම මේ කාව්‍ය භාෂානේ. කාව්‍ය රචනාවන් තමයි දක්නට ලැබෙන්නේ. සංස්කෘත භාෂාව කතා විවහාරයේ යෙදුණුයි කොහොමද කියන එක ගැන අපිට අදටත් මේ සාක්ෂි සාධක සපයන්නේ මේ නාට්‍ය ග්‍රන්ථවල තියෙන භාෂා ලක්ෂණ තුලින්. එතකොට ඒක නාට්‍ය ග්‍රන්ථවලත් ඉන්න ඉහළ චරිත උසස් කුලවල චරිත තමයි සංස්කෘත භාෂාවෙන් කතා කරන්නේ. එතකොට අනිකුත් චරිතවලට කතා කරන්න තියෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන්. ඒ මේ සංස්කෘතයෙන් කෘති රචනා කළ මේ පඬිවරුම ඒ ભેදයත් නිර්මාණය කරලා උසස්ම කුලවතුන්ට සංස්කෘතයත් එතකොට පූජකවරුන්ට මාගදියත් ජෛන පූජකවරුන්ට අර්ධමාගදියත් එතකොට සාමාන්‍යයෙන් අන්තක්පුර සේවය කරපු අයට දේශීය මගධ භාෂාව රාජපුරුෂයන්ට දේශීය මාගදී භාෂාව ස්ත්‍රීන්ට දේශීය මාගදී භාෂාව ඇතැම් ස්ත්‍රීන් සෞරශේනී භාෂාවෙන් ඔන්නොහම කතා කරන්නට ඒ සමාජ ස්තරයන්ටත් මේ භාෂාවන් බෙදලා තින්නේ මේ නාට්‍ය ආදී ග්‍රන්ථ රචනා කරපු පඬිවරු කියන කාරණේ අපිට ඒකෙන් ඉස්මතු වෙනවා. එතකොට සංස්කෘතයේ විවහාරයේ පැවති ආකාරය කතා විවහාරයට සංස්කෘත භාෂාව යොදාගත් ආකාරයට අපිට සාක්ෂි සාධක සපයන්නේ මේක කතා කරන්නේ නැත්තේ මේ විදියටයි කියන එක සංස්කෘත භාෂාවෙන් අදහස් උමාරු කරන්නේ කොහොමද කියන එක ගැන පැරණිතම සාක්ෂි අපිට දකින්නට තියෙන්නේ නාට්‍ය ග්‍රන්ථවල. දැන් වර්තමානයේ නම් මේ සංස්කෘත භාෂාව මේ පිරිවෙන් පද්ධතියද යොදා ගැනීම මත අපි සාහිත්‍ය සමිති සම්මන්ත්‍රණ ආදී තියමින් සංවාද ආදී සිදු කරමින් සංස්කෘත දින සමරමින් නේද අපි මේ සංස්කෘත භාෂාවෙන් අපි කතා කරනවා කතා කිරීමට හුරු කරනවා දෙබස් අදහස් උමාරු කරනවා. මේ නූතන කාලය තුලනේ පුරාතන යුගයේ තුල මිනිසුන් අතර බහුලව භාවිතා වුණේ සංස්කෘත භාෂාවද ප්‍රාකෘත භාෂාවද කියන එක ගැටලුවක් තියෙනවා. දැන් එතකොට බහුලව භාවිතා වුණේ සංස්කෘත භාෂාව නම් එය උසස් වංශකයන්ට හා උගත් පක්ෂයට පමණක් සීමා වෙලා තිබුණේ. එතනින් පල්ලෙහා සමාජ ස්තරයන් වල සිටපු ජනපිරිස් භාවිතා කළේ ප්‍රාකෘත භාෂා. එතකොට ස්වකීය අභ්‍යාසයේ තද නියමයන්ගෙන් බැඳ තැබීම අප පැරණියන්ගේ සිරිත පුරුදු. කියන්නේ තමන් භාවිතා කරන භාෂාව තමන්ගේ කරන ක්‍රියාවන් තද නීති ආදීන් බැඳලා තබා ගැනීම පැරණි අයගේ පුරුද්ද. නීති රීති වලට බැඳුණු ජීවිත රටාවක්. එතකොට ඒ නිසාම සංස්කෘතය ඒ වකවානේ විවහාර භාෂාවක් නොවුණා. මෙන්න මේ පාණිනීන් විසිනුත් මේ ව්‍යාකරණ නීතීන්ට තද නියමයන්ට සංස්කෘත භාෂාව බැඳලා තැබීම නිසා ඒ වකවානුව තුළ විවහාර භාෂාවක් වුණේ නැහැ ඒක. පොතපතට පමණක් සීමා වුණා. එතකොට හැබැයි නාට්‍ය ග්‍රන්ථයන් වල කුලවතුන්ගේ භාෂාව ලෙස සංස්කෘත භාෂාව නිරූපණය කරා ඒ චරිත තුලින්. සංස්කෘත භාෂාව කුලවතුන්ගේ භාෂාව බව නිරූපණය කරේ මෙන්න මේ නාට්‍ය ග්‍රන්ථවල එන ඉහළ චරිත තුලින්. එතකොට ඒ හැරෙන්නට සංස්කෘතයේ විවහාර භාෂාවක් වශයෙන් යොදාගත්තා අය කියන එකට සාක්ෂි අල්පයි. නමුත් මේ මහා සංඝික නිකායෙන් පස්සේ කියන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් මහා සංඝික නිකාය ඇති වුණාට පසුව එතන මහායාන බුදුදහම ඇති වෙන තෙක්ම සංස්කෘත භාෂාව තමයි ප්‍රකාශන මාධ්‍ය කරගන්නේ. ඒතර අපි අහලා තිනවා කනිෂ්ක රජුගේ කනිෂ්ක රාජ සමයේ 4 වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ සංස්කෘත භාෂාවෙන් කියලා. එතකොට මේ පැත්තෙන් විවහාරව තියෙන්නට ඇති. නමුත් සාමාන්‍ය සමාජය තුළ මේ සංස්කෘත භාෂාව විවහාර භාෂාවක් වශයෙන් පැවතුනා කියන එකට සාක්ෂි සාධක වශයෙන් සපය ගන්න තියෙන්නේ මේ නාට්‍ය ග්‍රන්ථවල තියෙන නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කරන දෙබස් තුළ පමණයි. तो संस्कृत भाषाව කියලා කියන්නේ මේ කුලවතුන්ගේ භාෂාව හැටියට සැලකෙනවා. මෙන්න මේක නිසා සාහිත්‍ය දර්පණය තුල උච්ච කුලතියන්ගේ උගතුන්ගේ භාෂාව සංස්කෘතයයි උසස් කුලවල උගතුන්ගේ භාෂාව සංස්කෘත භාෂාව කියලා හඳුන්වනවා. එතකොට ඔහු මේ සාහිත්‍ය දර්පණය තුල ඒ භාෂාවන් කතා කළ යුතු සමාජ ස්තරයන් පිළිබඳව දක්වලා තිනවා. මේ බෙදීම් දක්වලා තිනවා. එතකොට උසස් කුලවල අය භාවිතා කරන්නේ සංස්කෘත භාෂාව. ස්ත්‍රීන් සෞරශේනියෙන් කතා කළ යුතුය.
සින්දු කීමේදී ස්ත්‍රීන් විසින් මහාරාෂ්ට්‍රයේ ව්‍යවහාර කළ යුතුය. රාජාන්තක්පුරවාසීන් විසින් මාගදිය වහරනු ලැබේ. අර්ධමාගදිය රාජපුත්‍රයන් වැඩකාරයන් හා සිටුවරුන් විසින් වහරනු ලබන්නේය. විදූෂකාදීන්ගේ භාෂාව ප්‍රාච්‍යය හෙවත් ගෞඩිය වේ. දූතියන්ගේ භාෂාව අවන්තිය. යෝධ නාගරික දූකෙලින්නන්ගේ භාෂාව දක්ෂිණාත්‍යය වෛදර්භීය. ශබර වැදි ශතාදීන්ගේ භාෂාව ශාවරීය. එතකොට උතුරු ඉන්දියාවේ ජනයාගේ භාෂාව වාල්හිකාය. ද්‍රාවිඩී භාෂාව ද්‍රවිඩාදීන්ගේය. ආභිරී ශාවරී ආභිරයන් ගෝපාලයන් අතරය. පුක්කුසාදී චණ්ඩාලයන් අතර චණ්ඩාලී භාෂාය. ආහිරී ශාවරී භාෂාද්වය ලීකපන දරවිකුණන ලෝහාදී ධාතුන් ඉපදවන ජනයා අතරය. ගැහැණු වඩකාරයන්ගේ හා පිසාචීන්ගේ භාෂාව පයිසාචිය. දැන් සාහිත්‍ය දර්පණය තුළ මේන් භාෂා බෙදලා තියෙනවා. එතකොට උසස් කුලවල අයගේ සහ උගතුන්ගේ භාෂාව තමයි සංස්කෘතය. ස්ත්‍රීන් කතා කළ යුතු සෞරසේනී භාෂාවෙන්ලු. ස්ත්‍රීන් කතා කරන්නේ සෞරසේනී ප්‍රාකෘතයෙන්. ඒ වගේම තමයි සින්දු කීමේදී ස්ත්‍රීන් විසින් මහාරාෂ්ට්‍රීය ව්‍යවහාර කළ යුතුයි. එතකොට මහාරාෂ්ට්‍රීය බොහෝ අවස්ථාවල කාව්‍ය භාෂාවක් ඇටියට නියොදාගත්තේ පළමු ප්‍රමුඛතම ප්‍රාකෘත භාෂාව හැටියට මහාරාෂ්ට්‍රීය සින්දු කීමේදී ස්ත්‍රීන් විසින් ව්‍යවහාර කළ යුතුය කියන කාරණය සඳහන් කරලා තිනවා සාහිත්‍ය දර්පණයේ. රාජ අන්තఃපුරවාසීන් විසින් රජවාසල අන්තఃපුරවාසීන් විසින් භාවිතා කළ යුතු භාෂාව තමයි මාගදී භාෂාව. රජවාසල අන්තఃපුරවාසීන් විසින් භාවිතා කළ යුතු භාෂාව තමයි මාගදී භාෂාව. එතකොට අර්ධමාගදී භාෂාව රාජපුත්‍රයන් වැඩකාරයන් හා සිටුවරුන් විසින් ව්‍යවහාර කරනු ලැබුවලු. අර්ධමාගදී කියන ප්‍රාකෘතය රාජපුත්‍රයන් ඒවගේම වැඩකාරයන් හා සිටුවරුන් විසින් ව්‍යවහාර කරනු ලැබුව කියන එක සාහිත්‍ය දර්පණය තුළ සඳහන් කරනවා. ඒ වගේම තමයි ওই නාට්‍ය ග්‍රන්ථවල ඉන්න විදූෂකාදීන්ගේ චරිතය. ඒ අය ඒ විදූෂකාදීන්ගේ භාෂාව ප්‍රාච්‍ය හෙවත් ගෞඩ ප්‍රාකෘතය. ගෞඩ දේශීය ප්‍රාකෘතය තමයි විදූෂකාදීන්ගේ භාෂාව. එතකොට ඔය ධූර්තයන් ආදීන්ගේ භාෂාව තමයි අවන්තිජා හෙවත් අවන්තියේ භාවිතා කළ ප්‍රාකෘත භාෂාව. ධූර්තාදීන්ගේ භාෂාව. ඒ වගේම ඔය රාජ වාසල යෝධයෝ නාගරික දූ කෙලින්නන්ගේ සූදු කෙලින්නන්ගේ භාෂාව තමයි දක්ෂිණාත්‍ය හෙවත් වෛදර්භී භාෂාව. දක්ෂිණාත්‍ය නමින් හඳුන්වන වෛදර්භී භාෂාව තමයි මේ යෝධ සහ නාගරික දූ කෙලින්නන්ගේ භාෂාව. එතකොට ශබර එහෙම නැත්නම් වැද්දන්ගේ ආදීන්ගේ භාෂාව සත්තු මරන්නන්ගේ දඩයක්කාරයින්ගේ භාෂාව තමයි ශාවරී හැටියට හඳුන්වන්නේ. ශාවරී. උතුරු ඉන්දියාවේ හිටපු ජනතාවගේ භාෂාව හැටියට සැලකෙන්නේ වාල්හිකා. උතුරු ඉන්දියාවේ වාසය කළ ජනතාවගේ භාෂාව වාල්හිකා. එතකොට ද්‍රාවිඩී භාෂාව ද්‍රවිඩාදී අයගේ. එතකොට ද්‍රවිඩයත් ප්‍රාකෘතයක් හැටියට තමයි මෙතනදී සලකන්නේ. ද්‍රාවිඩී භාෂාව ද්‍රවිඩාදීන්ගේ. ඒ වගේම තමයි ආභිරී ශාවරී ආභිරයන් සත්තු පාලනය කරන්නන් ගොපල්ලන් අතර තමයි මේ ආභිරී කියන භාෂාව. ශාවරී කියන භාෂාව. එතකොට මේ වැද්දෝ භාවිතා කරපු ශාවරී භාෂාව ගොපල්ලන් අතරත් භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව ආභිරී කියන භාෂාවත් ඒ අය අතර භාවිතා වෙලා තියෙනවා. පුක්කුසාදී චණ්ඩාලයන් අතර පුක්කුසාදී මේ චණ්ඩාල කුල අතර භාවිතා වුණු ප්‍රාකෘත භාෂාව චණ්ඩාලී භාෂා. තමන්ගේ ගෝත්‍රයට තමන්ගේ සමාජ ස්තරයට අදාළ භාෂාව පමණයි මොවුන්ට කතා කළ යුතු. වෙනත් භාෂා කතා කරන්නට බැහැ. එතකොට ඒ වගේම තමයි මේ ආභිරී සහ ශාවරී කියන මේ භාෂා දෙකම
ලී කපන සහ දර විකුණන ඒ වගේම ලෝහ කර්මාන්ත කරන පුජ්‍යලයා අතරෙත් භාවිතා වෙලා තියෙන්නේ මේ ආභිරී සහ ශාවරී කියන ප්‍රාකෘත භාෂා දෙකම තමයි. එතකොට ගැහැණු වැඩකාරයින්ගේ හා මෙහෙකාර සේවයේ නියුතු ස්ත්‍රීන් සහ පිසාචයින්ගේ භාෂාව පිසාචයින්ගේ භාෂාව තමයි වින්ධ්‍යා වනයාසිතව පැවතුනා කියලා සැලකෙන මේ පයිසාචි භාෂාව. එතකොට දැන් සාහිත්‍ය දර්පණයට අනුව බලන්නකො මේ භාෂා බෙදලා තියෙන විදිය. දැන් උසස් කුලවල පුජ්‍යලයන්ගේ භාෂාව තමයි සංස්කෘතය. එතකොට ස්ත්‍රීන් සෞරසේනී භාෂාවෙන් කතා කළ යුතුයි කියන කාරණය. සින්දු කීමේදී ස්ත්‍රීන් විසින් මහාරාෂ්ට්‍රීය ව්‍යවහාර කළ යුතුයි කියන කාරණය. රාජ අන්තක්පුරවාසීන් රජවාසලේ ඉන්නකොට ඒ ඉන්න අය මාගධී භාෂාව ව්‍යවහාර කළ යුතුයි කියන කාරණය. අර්ධමාගධී භාෂාව රාජපුත්‍රයන් රජ කුමාරවරුන්ට බෑ භාවිතා කරන්න සංස්කෘත. රාජපුත්‍රයෝ වැඩකාරයෝ සිටුවරුන් විසින් ව්‍යවහාර කළේ අර්ධමාගධී භාෂාව. එතකොට ගෞඩ දේශීය ප්‍රාච්‍ය ලෙස හැඳින්වන ගෞඩ දේශීය ප්‍රාකෘතය ව්‍යවහාර කළේ ඔය නාට්‍ය ග්‍රන්ථවල එන විදූෂකාදී චරිත ඒ සමාජ මට්ටම් වල ඒ සමාජ ස්තරයන්හි පිරිස්. එතකොට ධූර්තයන්ගේ භාෂාව අවන්ති භාෂාව. යෝධයෝ නගරය තුල සිටින මේ දූ කෙලින්නන් සූදු කෙලින්නන්ගේ භාෂාව තමයි වෛදර්භී ප්‍රාකෘතය හෙවත් දක්ෂිණාත්‍ය නමින් හැඳින්වෙන ප්‍රාකෘත භාෂාව. ශාවරී නමින් හැඳින්වෙන ප්‍රාකෘත භාෂාව භාවිතා කරලා තින්නේ වැද්දෝ දඩයක්කාරයෝ ආදී පිරිස්. වාල්ලිකා නමින් හැඳින්වෙන මේ ලලිතාදිස්කිතයන්ගේ ටීකාවේ සඳහන් වෙන වාල්හිතා ගැන ඒ වාල්ලිකා භාෂාව භාවිතා කළේ උතුරු ඉන්දියාවේ සිටින පිරිස්. උතුරු ඉන්දියාවේ සිටපු පිරිස් තමයි වාල්හිකා භාෂාව භාවිතා කළේ. ද්‍රාවිඩී ශාඛාව ද්‍රවිඩ ආදී පිරිස් වගේ භාෂාව කියන්නේ ආර්යෝ ඉන්දියාවට එනකොටත් හිටපු සවදේශීය ජනයානේ ද්‍රවිඩයෝ හැටියට සැලකෙන්නේ. ඒ අයගේ භාෂාව ඒ භාෂා කුලකයේ ද්‍රාවිඩී භාෂාව. ගොපල්ලන් සහ සත්ව පාලනය කරන්නන් අතර තිබුණු භාෂාව තමයි ආභිරී නැත්නම් ශාවරී නමින් හඳුන්වන්නේ. නැත්නම් ඒක භාෂා දෙකක්. ඒ වගේම තමයි පුක්කුසාදී චණ්ඩාලයන් අතර සැඩොල් කුලේ ඔය පුක්කුසාදී සැඩොල් කුලේ පිරිස් අතර භාවිතා වුණු භාෂාව තමයි චණ්ඩාලී භාෂාව. ඒ වගේම ලී කපන දර විකුණන ලෝහ කර්මාන්තය ආදී නියුක්ත වුණු පිරිස් ඒ ජනතාව භාවිතා කරපු භාෂාව තමයි මේ ආභිරී සහ ශාවරී කියන භාෂා දෙක. ඒ වගේම තමයි පයිසාචී භාෂාව පිසාචයින් සහ ස්ත්‍රී වැඩකාරයින්ගේ ගැහැණු වැඩකාරයින්ගේ භාෂාව හැටියට සැලකෙනවා. මෙන්න මේ විදිහට මේ සංස්කෘත භාෂාව හැරුණාම ඒක උසස් කුලවලට සීමා කරලා මේ සාහිත්‍ය දර්පණය තුළ මේ හිටපු සංස්කෘත භාෂාව ගුරු කරගනිපු පිරිස් ප්‍රාකෘත භාෂාවනුත් ඒ සමාජ ස්තරයන්ට බෙදලා ප්‍රාකෘත භාෂාවනුත් ඒ සමාජ ස්තරයන්ට බෙදලා දැන් බොහෝ සෙයින්ම මේ සාහිත්‍ය දර්පණය තුළ සඳහන් කරන්නේ මේ චරිත බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ මේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථවලනේ. එතකොට සංස්කෘත නාට්‍ය ග්‍රන්ථ තුල ඉන්න උසස් කුලවල කුලවත් පිරිස් සංස්කෘත භාෂාව භාවිතා කරනකොට මේ විදූෂක ධූර්තය යෝධයෝ දූ කෙලින්නෝ වැද්දෝ උතුරු ඉන්දිය ජනයා ද්‍රවිඩ පිරිස් මේ ගොපල්ලෝ සැඩොල් අය එතකොට ලී කපන දර විකුණන ආදී චරිත පිසාචෙන් හෝ ගැහැණු වැඩකාරයෝ මේ අය භාවිතා කළේ ඒ නාට්‍ය ග්‍රන්ථය තුල පවා මේ භාෂාවන්. එතකොට සාහිත්‍ය දර්පණය තුළ සඳහන් කරනවා මේවා මේ විදිහට බෙදලා තිබුණාය කියන කාරණය. මේවා මේ ආකාරයෙන් බෙදලා තිබුණාය කියන කාරණය තමයි මේ සාහිත්‍ය දර්පණය තුළ මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ භාෂාවන් ඒ කුමන සමාජ ස්තරයන්ට බෙදලා ගිහින් තිබුණායද කියන එක මේ ප්‍රාකෘත භාෂාවනුත් මොන අයද භාවිතා කළේ කියන එක ගැන මේකෙන් ඔබට යම් දැනුමක් ලැබෙන්නට ඇති. අපි බලමු
ඒ ප්‍රාකෘත භාෂාවන් සංස්කෘත නාටකයන්හි බහුලව යොදා තිබෙන අයුරින් මේ භාෂාවන් පිළිබඳව පවත්නා ප්‍රධාන නියමයන්ගේ පරිචයක් නැතිව ඒවා හැදෑරීම සූකර නොවේ. ජෛන ප්‍රාකෘතය හැර අර්ධමාගධියද සාහිත්‍ය විෂයෙහි ප්‍රයුක්ත බව අනුමාන කළ හැකිය. මෙයට හේතුව ඇතැම් ප්‍රාකෘත සෙල්ලිපි අර්ධමාගධියෙන් ලියා තිබීමත් අශ්වඝෝෂයන්ගේ නාටක ග්‍රන්ථයන්ගේ නෂ්ටාවශේෂයන්හි අර්ධමාගධී ප්‍රාකෘතය යොදා තිබීමත්ය. ඉතා පුරාණයේ සිටම කාව්‍යයට ඉතා සුදුසුයයි සලකන ලද ප්‍රාකෘතය නම් මහාරාෂ්ට්‍රිය. මේ ප්‍රාකෘතය ප්‍රාකෘත ගීතිකාවන්ගේ භාෂාවයි. ප්‍රාකෘත ඓතිහාසික ප්‍රබන්ධයන්ගේත් භාෂාව මෙයයි. ප්‍රාකෘත ව්‍යාකරණයන් ස්වකීය ව්‍යාකරණ නිර්මාණයට මුල් කරගන්නා ලද භාෂාවද මහාරාෂ්ට්‍රියයි. ඉතා ප්‍රසිද්ධ ප්‍රාකෘත කාව්‍ය සේතුබන්ධ හෙවත් රාවණ වද නම් මෙහි කර්තෘත්වය කාලිදාසයන්ට පවරනු ලැබේ. රාවණ වද හෙවත් දශමුඛ වද නම්ති ප්‍රාකෘත කාව්‍ය රාමචරිතය විස්තර කරන්නකි. එහෙත් එය කාශ්මීරයෙහි ප්‍රවරසේන රජු විසින් ශ්‍රීනගරයේ තැන වූ පාලමක් සිහිවීම පිණිස නිපදවන ලදයි කියනු ලැබේ. එතකොට මේ මෙතනදී ඒ ප්‍රාකෘත භාෂාවන් විවිධ දැන් මෙතන ප්‍රාකෘත භාෂා කීයක් අපි කතා කරා. එතන 14ක් විතර තියෙනවා නේද? ඒ සංස්කෘත භාෂාවණු සංස්කෘත නාටකයන්හි බහුලව යොදා තිබෙන මේ භාෂාවණුත්. ඒ කියන්නේ ඒ ප්‍රාකෘත භාෂාවන් මහාරාෂ්ට්‍රී සෞරසේනී වෛදර්භී ආදී මේ ප්‍රාකෘත භාෂාවණුත් සංස්කෘත නාටකයන්හි බහුලව යොදා තිබෙන අයුරින් මේ ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව පවතින ප්‍රධාන නියමයන් නීති රීති ව්‍යාකරණ ආදිය නිසි දැනුමක් ඇතිව හැදෑරීම කළ යුතුයි. ව්‍යාකරණය පිළිබඳව ඒ ව්‍යාකරණ කරුණු පිළිබඳව නිසි දැනුමක් ඇතිව හැදෑරිය යුතුයි. දැන් අපි කලින් පූර්ව ක්‍රියාපද සාධනය පිළිබඳව කතා කරා. ඒ පද ඒ යුගයෙන් යුගයට සිතලකරණය වීමේදී මොනවද සිදු වෙලා තියෙන වෙනස්කම් කියලා අපි යම් තරමකට අපි කතා කරා ඒ කරුණු පිළිබඳව. මේ කතා කරන මේ භාෂාවන් පිළිබඳව ඒ නියමයන් පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් ඇතිව තමයි මේ භාෂාවන් ගැන විවරණය කළ යුතු වෙන්නේ. ඒ වගේම තමයි මේ ජෛන ප්‍රාකෘතය හැර, ඒ කියන්නේ අර්ධමාගධිය, ජෛන ප්‍රාකෘතය හැර අර්ධමාගධිය ලෙස සැලකෙන භාෂාවද සාහිත්‍ය විෂයෙහි ප්‍රයුක්ත බව අනුමාන කරන්නට පුළුවන්. එතකොට අර්ධමාගධියෙන් තමයි මේ මහා විශාල ජෛන සාහිත්‍යයක් නිර්මාණය කරලා තියෙන්නේ. අර්ධමාගධී භාෂාවෙන්. එතකොට සාහිත්‍ය විෂයෙහි ප්‍රයුක්ත බව අනුමාන කරන්නට පුළුවන්. මෙයට හේතුව ඇතැම් ප්‍රාකෘත සෙල්ලිපි අර්ධමාගධියෙන් ලියා තිබීම. පළවෙනි කාරණයකට හේතුව තමයි ඇතැම් මේ ප්‍රාකෘත සෙල්ලිපි අර්ධමාගධී භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි අශ්වඝෝෂයන්ගේ ශේෂ වෙලා තියෙන නාට්‍ය කොටස්වල ශේෂ වෙලා තියෙන අශ්වඝෝෂයන්ගේ නාට්‍ය කොටස්වල අර්ධමාගධී ප්‍රාකෘතය යොදා තිබීම. අපි දන්නවා අශ්වඝෝෂ ආන්දරෝන්ගේ නාට්‍ය ග්‍රන්ථ සාරිපුත්ත ප්‍රකරණය වගේම තවත් නෂ්ටාවශේෂ තියෙන නාට්‍ය ග්‍රන්ථ කීපයක් මධ්‍යම ආසියාවෙන් හමු වෙලා තිනවා. ඒ නාට්‍ය ග්‍රන්ථයන් තුලත් දකින්නට තියෙන්නේ අර්ධමාගධී ප්‍රාකෘතය. එතකොට අර්ධමාගධී ප්‍රාකෘතය යම් තරමකින් මේ සාහිත්‍ය විෂයෙහි උපයුක්ත කරගෙන තිබුණා කියන කාරණේ අපිට මෙතනදී සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඊතා පුරාණයේ සිට ඊතාම පැරණි කාලයේ ඉඳලා මේ කාව්‍ය සඳහා ඊතා සුදුසුයයි කියලා සලකපු ප්‍රාකෘත භාෂාවක් තිබුණා. කාව්‍ය ප්‍රාකෘතය හැටියට සැලකුවා ඒක. ඒ භාෂාව තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය. දැන් වර්තමානයේ හින්දියත් මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ පරිණාමයක් කියනවනේ. එතකොට ඊතා පුරාණ කාලයේ ඉඳලම කාව්‍යයට ඊතා සුදුසුයි කියලා සලකන ලද ප්‍රාකෘත කාව්‍යාත්මක ප්‍රාකෘතය, කාව්‍ය ගෝචර ප්‍රාකෘතය තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාව. මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ප්‍රාකෘත ගීතිකාවන්ගේ භාෂාව.
ප්‍රාකෘතයෙන් රචිත ගීතිකාවන්ගේ භාෂාවත් මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය. ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද ඓතිහාසික ප්‍රබන්ධවල භාෂාවත් මෙයම තමයි. ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද ඓතිහාසික ප්‍රබන්ධවල භාෂාවත් මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයම තමයි. ප්‍රාකෘත ව්‍යාකරණයන්ගේ ප්‍රාකෘත ව්‍යාකරණාචාර්යවරු තම තමන්ගේ ව්‍යාකරණ නිර්මාණයට මුල් කරගන්නා ලද භාෂාවත් මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය. හේතුව තමයි වරරුචි ආචාර්යවරයා ප්‍රාකෘත ප්‍රකාශයේදී මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය සඳහා පරිච්ඡේද 9ක්ම වෙන් කරලා තිනවා. ඒක නිසා මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයට තත්කාලීන සමාජය තුළ ලැබී තිබුණු ස්ථානය සහ කාව්‍යාත්මක භාෂාවක් වශයෙන් එහි තිබුණු වැදගත්කම මෙන්ම නිසාවෙන්ම මේ වරරුචි ආදී ව්‍යාකරණාචාර්යවරු තම තමන්ගේ ප්‍රාකෘත ව්‍යාකරණ ග්‍රන්ථවලදී මහාරාෂ්ට්‍රීය භාෂාවේ ව්‍යාකරණය වැඩි වශයෙන් දක්වන්නට එහි ව්‍යාකරණ රීති දක්වන්නට පෙළඹිලා තියෙනවා. ඒ කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම මේ සෞරසේනී මාගදී අර්ධමාගදී කියන භාෂාත් මහා ප්‍රාකෘත ප්‍රකාශය තුළ දක්නට ලැබුණට ඒව ගැන විස්තර තියෙන සුළු වශයෙන් පමණයි. මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයට පරිච්ඡේද 9ක්ම වෙන් කරලා තිනවා ප්‍රාකෘත ප්‍රකාශයේදී. ඒක නිසා ව්‍යාකරණාචාර්යවරුන්ගේ මේ ව්‍යාකරණ නිර්මාණයටත් මුල් වෙලා තියෙන්නේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය. එතකොට ප්‍රාකෘත භාෂාවන් අතර ප්‍රමුඛතම භාෂාව හැටියට සැලකෙන්නේ මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය කියන කාරණය අපි මෙතනදී ඉස්මතු වෙනවා. ඒ වගේම තමයි ඊටාම ප්‍රසිද්ධ ප්‍රාකෘත මහා කාව්‍යයක් හැටියට සැලකෙන මේ සේතුබන්ධ හෙවත් රාවණ වදනම් මෙහි කර්තෘත්වය කාලිදාසයන්ට පවරලා තිනවා ඇතැම් තැන්වල. සේතුබන්ධ මහා කාව්‍ය හෙවත් රාවණ වදය හැටියට සැලකෙනවා. ඔබට නිර්දිෂ්ට කරලා තියෙන කෘතිය මෙහි කර්තෘත්වය කාලිදාසයන්ට පවරලා තිනවා. නමුත් ඇතැම් තැන්වලදී මේ රාවණ වද හෙවත් මේ දශමුඛ කියලා කියන්නේ දසිස් කියන්නේ රාවණටනේ. මුහුණු 10ක් තියෙන රාවණගේ වදය හෙවත් මේ ප්‍රාකෘත කාව්‍ය රාමචරිතය විස්තර කරන එකක්. හැබැයි සමහර තැන්වල සඳහන් වෙනවා කාශ්මීරයේ වාසය කරපු ප්‍රවරසේන රජු විසින් ශ්‍රී නගරයේ තැන වූ පාලමක් සිහිවීම පිණිස නිපදවන ලද දෙයක් කියන එක. මේ රාවණ වද හෙවත් දශමුඛ වද නැමැති ප්‍රාකෘත කාව්‍ය රාමචරිතය විස්තර කරන එකක්. නමුත් එය කාශ්මීරයේ වාසය කළපු ප්‍රවරසේන රජු විසින් ශ්‍රී නගරයේ තැන වූ පාලමක් සිහිවීම පිණිස නිපදවන ලද එකක් කියන කාරණයත් විචාරකයෝ විසින් මත සලකලා තියෙනවා. දැන් මෙතනදී ඒ ප්‍රාකෘත භාෂාවන් සංස්කෘත නාට්‍ය ග්‍රන්ථවල බහුල ලෙස යොදා තිබෙන ආකාරයෙන්ම මේ භාෂාවන් පිළිබඳව පවතින ප්‍රධාන නියමයන්ගේ පරිචයක් නොමැතිව, ඒ ගැන නිසි අභ්‍යාසයක් නොමැතිව ඒවා හැදෑරීම එච්චර සූකර කාර්යයක් නෙවෙයි, එච්චර මේ සුදුසු කාර්යයක් නෙවෙයි. ඒ ප්‍රාකෘත භාෂා නියමයන් පිළිබඳව නිසි දැනුමක් සහිතව මේ කළ යුතුයි කියන කාරණය තමයි මෙතනදී සඳහන් වෙන්නේ. එතකොට මේ ජෛන ප්‍රාකෘතය හැරෙන්නට අර්ධමාගධියත් සාහිත්‍ය විෂයෙහි යොදාගත්තු භාෂාවක් කියන එක මෙතනදී අනුමාන කරන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මේ ඇතැම් ප්‍රාකෘත සෙල්ලිපි අර්ධමාගධියෙන් ලියා තිබීම. අර්ධමාගධියෙන් ලියපු ශිලාලිපි හමු වෙලා තිනවා. එතකොට අශ්වඝෝෂයන්ගේ ශේෂ වුණු නෂ්ටාවශේෂ ශේෂ වුණු මේ මධ්‍යම ආසියාවෙන් ආදියෙන් සොයා ගන්නා ලද නාට්‍ය ග්‍රන්ථවලත් මේ නාටක ග්‍රන්ථවලත් අර්ධමාගධී ප්‍රාකෘතය යොදාගෙන තිබීම. ඉතා පුරාණ කාලයේ ඉඳලම ඉතා මුල් අවදියේ ඉඳලම කාව්‍යයන්ට සුදුසු භාෂාව ලෙස සලකලා තියෙන්නේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය. ඒක කාව්‍ය ප්‍රාකෘතය හැටියට සලකනවා. එතකොට ප්‍රාකෘත ගීතිකා බොහෝමයක් නිර්මාණය වෙලා තියෙන්නේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන්. ප්‍රාකෘත ප්‍රබන්ධවල භාෂාවත් ඒක. සේතුබන්ධ මහා කාව්‍ය රචනා කරලා තියෙන්නේත් මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන්. වරරුචි ආදී මහා ප්‍රාකෘත ව්‍යාකරණාචාර්යවරුන්ගේ
ව්‍යාකරණ ග්‍රන්ථවලට මූලික වෙලා තියෙන්නේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය. එතකොට මෙන්න මේ කාරණය මත සැලකෙන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය කියලා කියන්නේ ප්‍රාකෘත භාෂා කුලකය තුල තියෙන කාව්‍යාත්මක වශයෙන් සාහිත්‍යාත්මක වශයෙන් වැදගත් වන ප්‍රමුඛතම භාෂාවක් හැටියට බලමු. සත්වන සතවර්ෂයේහි අගභාගයේදී කනෞජයේ යසෝවර්මන් රජු විසින් වංගදේශය දිනාගත් සිද්ධිය ප්‍රකාශ කරනු වස් ගෞඩ වද නමින් ප්‍රාකෘත ග්‍රන්ථයක් කර තිබේ. මෙහි කතෘගේ නම වාක්පති රාජය. මොහු විසින් කළ තවත් ඓතිහාසික කාව්‍යයක් නම් මහු මහා විහා යනුයි. මේ පොතෙන් උපුටා දක්වන ලද ගාථා 2-3ක් පමණක් වෙන පොත්වල දැනට ශේෂව තිබේ. රාවණ වදයෙහි හා ගෞඩ වදයෙහි සංස්කෘත ක්‍රමය බොහෝ දුරට බලපවත්වා තිබෙන බව පෙනේ. මෙහි දීර්ඝ සමාසයෝද බහුලය. හේමචන්ද්‍රයන්ගේ ද්වයාශ්‍රය මහා කාව්‍යයෙහි අන්තිම සර්ගාට ප්‍රාකෘත කාව්‍යයකි. එහි නම් කුමාරපාල නම් ප්‍රධාන චරිතයයි. ගුජරාටයේ කුමාරපාල රජුගේ කෘත්‍යයෝ එහිලා විස්තර කර ඇත. මේ සර්ග 8හි හා මුළු ද්වයාශ්‍රය මහා කාව්‍යයාගේත් අදහස නම් කතෘගේ සිද්ධ හේමචන්ද්‍ර නැමැති සංස්කෘත සංක්ෂිප්ත ප්‍රාකෘත ව්‍යාකරණයාගේ දැක්වීමයි. සූත්‍රයන්ට උදාහරණ ගෙන හැර දැක්වීමයි. දැන් ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ අගභාගයේ කනෞජය පාලනය කළ යසෝවර්මන් රජු විසින් වංග දේශය ජයග්‍රහණය කිරීමේ සිද්ධිය ප්‍රකාශ කිරීම සඳහා ගෞඩ වද නමින් ප්‍රාකෘත කාව්‍යයක් කරලා තියෙනවා. එහි කතුවරයාගේ නම වාක්පතිරාජ. කරලා තියෙන්නේ ප්‍රාකෘත මොහු විසින්ම කළ තවත් ඓතිහාසික කාව්‍යයක් තමයි මහු මහා විආ කියන කෘතිය. මේ කෘතියෙන් උපුටා දක්වන ලද ගාථා 2-3ක් පමණක් වෙනත් පොත්වල දැනට ශේෂ වෙලා තිනවා. කෘතිය නැහැ. එයින් උපුටා ගන්නා ලද ගාථා 2-3ක් පමණක් දැනට වෙනත් කෘතිවල දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ රාවණ වදය හා ගෞඩ වදය මේ කෘති දෙකේම සංස්කෘත ක්‍රමය බොහෝ දුරට බලපවත්වලා තියෙන බව පෙනෙනවා. කියන්නේ ප්‍රාකෘත භාෂාවෙන් රචනා කළ සංස්කෘතයට බරයි. සංස්කෘත ක්‍රමය තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අර ඕජස් සමාස බාහුල්‍යයක් කියනවා නේද? සමාස බහුලභාවය. සංස්කෘත කාව්‍යාලංකාර අනුව යමින් රචනා කරලා තින්නේ දීර්ඝ සමාස මේ කෘතිවල දකින්නට පුළුවන්. ඒ වගේම තමයි හේමචන්ද්‍ර කතුවරයාගේ ද්වයාශ්‍රය මහා කාව්‍ය. හේම ප්‍රාකෘත මහා ව්‍යාකරණාචාර්යවරයෙක් වන හේමචන්ද්‍රයන්ගේ මේ ද්වයාශ්‍රය මහා කාව්‍යයේ අවසාන සර්ග 8 ප්‍රාකෘත කාව්‍යයක් ඇටියට සැලකෙනවා. අවසාන සර්ග 8 ප්‍රාකෘත කාව්‍යයක්. එහි විස්තර වෙන ප්‍රධාන චරිතය තමයි මේ කුමාරපාල කියන චරිතය. කුමාරපාල කියලා කියන්නේ ගුජරාටය පාලනය කළ කුමාරපාල රජු. මේ රජුගේ කෘත්‍යයෝ ඒ කියන්නේ රාජ කටයුතු රාජකාර්යයන් මෙහි විස්තර කරලා තිනවා. හේමචන්ද්‍රයන්ගේ ද්වයාශ්‍රය කියන මහා කාව්‍යයේ අවසාන සර්ග 8 ප්‍රාකෘත කාව්‍යයක් හැටියට සැලකෙන්නේ. එහි ප්‍රධාන චරිතය තමයි කුමාරපාල චරිතය. එතකොට ඒ කුමාරපාල කියලා කියන්නේ ගුජරාටය පාලනය කළ කුමාරපාල කියන රජතුමා. ඒ රජතුමාගේ රාජ කටයුතු රාජ කෘත්‍යයන් තමයි මෙහි විස්තර කරලා තියෙන්නේ. නමුත් මේ සර්ග 8ත් මුළු ද්වයාශ්‍රය මහා කාව්‍යයත් අදහස වෙන එකක්. ඒ අදහස තමයි හේමචන්ද්‍ර කතුවරයා කියලා කියන්නේ ව්‍යාකරණාචාර්යවරයෙක්නේ. ඔහුට අවශ්‍ය වුණා දැන් මේ සංස්කෘත සහ ප්‍රාකෘත ව්‍යාකරණ සූත්‍ර දැක්වීම. සංක්ෂිප්තව සංස්කෘත සහ ප්‍රාකෘත කියන ව්‍යාකරණ දෙකටම සූත්‍ර දැක්වීම. එතකොට ඒ කාරණය තමයි ඔහු මෙහි සූත්‍රයන්ට උදාහරණ ගෙන දැක්වීමෙන් කරලා තියෙන්නේ.
එතකොට හේමචන්ද්‍ර කියන කතුවරයා විසින් රචනා කර ද්‍රව්‍යාශ්‍රය මහා කාව්‍යයේ මූලික අරමුණ තමයි සංස්කෘත සහ ප්‍රාකෘත ව්‍යාකරණ රීති ගෙනහැර දැක්වීම. දැන් අපි අහලා දෙනවා දැන් මාගගේ ශිශුපාල වදයත් සංස්කෘත ව්‍යාකරණ රීති දැක්වීම සඳහා තමයි මූලික අදහස වශයෙන් අරගෙන රචනා කරලා තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් ගත්තාම කාව්‍යයක් වශයෙන් අසාර්ථක වුණත් අනිත් පැත්තෙන් ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් සාර්ථකයි. මෙන්න මේ කාරණේදී මේ 7 වන සතවර්ෂයේ අගහභාගයේ කනෞජේ යසෝවර්මන් රජු වංගදේශයේ දිනාගත්තු සිද්ධියට ප්‍රකාශ කිරීම සඳහා ගෞඩවද නමින් ප්‍රාකෘත කාව්‍යයක් රචනා කරලා තියෙනවා. ගෞඩවද කතුවරයා තමයි වාක් ප්‍රතිරාජ කියන කතුවරයා. ඔහු තවත් ප්‍රාකෘත කාව්‍යයක් කරලා තිනවා මහු මහා විආ කියලා. නමුත් ඒ කෘතිය දැනට අප්‍රසිද්ධයි, දකින්නට නැහැ. එයින් උපුටාගත්තු ගාථා 2-3ක් පමණක් වෙනත් පොත්පත්වල දකින්නට තියෙනවා. ඒ වගේම තමයි මේ රාවණ වඩේ සහ ගෞඩවද කියන කෘති දෙකෙහිම සංස්කෘත ක්‍රමය අනුව තමයි රචනා කරන්නේ. සංස්කෘත කාව්‍ය අලංකාර ක්‍රමය අනුගමනය කරලා තිනවා. දීර්ඝ සමාස බහුලව හේමචන්ද්‍රයන්ගේ මේ දව්‍යාශ්‍රය කියන මහා කාව්‍යයේ මේ අවසාන සර්ගයටත් ප්‍රාකෘත කාව්‍යයක්. එතකොට සමාස බහුලතාවය කියන මේ සංස්කෘත භාෂාවේ කාව්‍යාලංකාර රීති බොහෝ සෙයින් බලපාලා තියෙනවා මේ ප්‍රාකෘත කාව්‍යයන් රචනා කිරීම සඳහාත්. එතකොට මේ රාවණ වදේ හේවත් මේ සේතුබන්ධ මහා කාව්‍යයේ තියෙන්නේත් මේ සංස්කෘත ක්‍රමය අනුව යමින් රචනා කරන ලද ක්‍රමයක්. ඔබට ඒ නිර්දිෂ්ට කෘතියක් වශයෙන් තියෙන පොතේ ඒ පාඩම් කරගෙන යනකොට ඔබට දැනේවි මේ සංස්කෘත ක්‍රමයට බොහෝ සමීපයි කියන කාරණය මේ සේතුබන්ධ මහා කාව්‍ය රාවණ වදය. ගෞඩ වදයත් ඒ සංස්කෘත ක්‍රමය අනුව යමින් රචනා කරන ලද කෘති. එතකොට හේමචන්ද්‍රයන්ගේ ව්‍යාකරණාචාර්යවරයා හේමචන්ද්‍ර කියන ව්‍යාකරණාචාර්යවරයාගේ මේ දව්‍යාශ්‍රය කියන මහා කාව්‍ය, ද්වයාශ්‍රය කියන මහා කාව්‍යයේ අවසාන සර්ගයට ප්‍රාකෘත කාව්‍යයක් විදියට තමයි රචනා කරලා තියෙන්නේ. එහි ප්‍රධාන චරිතය කුමාරපාල. කුමාරපාල කියලා කියන්නේ ගුජරාටේ පාලනය කරපු කුමාරපාල රජතුමා. මේ කුමාරපාල රජතුමාගේ රාජකටයුතු එහි විස්තර කරලා තියෙනවා. නමුත් ද්වයාශ්‍රය කියන මහා කාව්‍යයේ මූලික පරමාර්ථය සංස්කෘතත් ප්‍රාකෘතත් කියන භාෂා දෙකේම මේ ව්‍යාකරණ රීතිවලට ඒ සූත්‍රයන්ට උදාහරණගෙන දැක්වීම කියන කාරණය තමයි මෙතනදී සඳහන් කළ යුතු වෙන්නේ. හොඳයි. එතකොට දැන් මේ සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා අතර තියෙන මේ වෙනස්කම් මෙන්ම ඒ භාෂාවන් කුමන සමාජ ස්තරයන් විසින්ද භාවිතා කළේ, ප්‍රාකෘත භාෂාවෙන් කරන ලද සාහිත්‍ය කටයුතු මොනවද කියන කාරණයත් සමග අපි ඉදිරියට මේ ප්‍රාකෘත භාෂාව විමර්ශනය කරමින් අපි ඉදිරියට ගමන් කරමු. එසේ නැවතත් වැඩිදුර විස්තර සහිත තවත් පාඩමකින් අපි ඔබව හමු වෙනවා. එසේ හමු වෙන තෙක් සියලු දෙනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමු. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය